මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුම් ලැබුවේ අද අපේ රටේ අර්බුද දෙකක් තිබෙනවා. එකක් දේශපාලන අර්බුදය, අනිත් එක ආර්ථික අර්බුදය. ඉතින් මේ අර්බුද දෙකම සමනය වෙමින් ස්ථාවර වෙමින් ඉදිරියට යන පාටක් පෙන්වුම් කරන්නේ නැහැ. එනිසා අපේ පාර්ශවයෙන් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුම් ලැබුවේ. ඔබ කවුරුත් දන්නවා පහුගිය අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තීන් හේතු කොටගෙන ක්‍රමානුකූලව විශාල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් තිබුණා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිත් මේ රටේ ආර්ථික විශේෂඥයින් මේ ආර්ථික අර්බුදයේ තීව්‍ර වෙන ආකාරයත් ඒ මුළු මහත් සමාජ දේහයටම ආර්ථිකයටම ඇති කරනු ලබන බලපෑම් පිළිබඳවත් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරා. නමුත් මේ ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත්, මහ බැංකුවේ අධිපතිවරයාත්, ඒ වගේම ආණ්ඩුවත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලට වාජනය නොකොට ඔවුන්ගේ තීන්දුව తీරන තවත් මේ ආර්ථික අර්බුදයේ තීව්‍ර වෙන්න හේතු සාධක ඇති කරමින් ඉදිරියට ගමන් කරමින් ගියා. අද ඒකේ සියලු ප්‍රතිවිපාක වලට අපේ රටේ පුරවැසියන් මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩවල මිල දරා ගන්න බැරි ප්‍රමාණය ඉහළ යාමකට භාජනය වී තිබෙනවා. එක පැත්තකින් අධික ලෙස මුදල් මුද්‍රණය කොට වෙළඳපොළට නිකුත් කිරීමත් ඩොලරය යගේ පාලනය කර ගැනීමට අසමත් වීමත් හේතු කොටගෙන මෙම භාණ්ඩ මිල ඉහළ යාම දරා ගන්න බැරි තරමට පත් වී තිබෙනවා. තෙල්වල විශේෂයෙන්ම ඉන්ධනවල ඉහළ යාම රටේ ආර්ථිකය අනුකුත් හැම ශේෂ්ත්‍රයකම බලපෑමක් ඇති කරන ලබන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම පහුගිය කාලයේ ආණ්ඩුව ගනු ලැබූ කුසකර්මාන්තය පිළිබඳ ඉතාමත් වැරදි තකතිරු ප්‍රතිපත්තීන් අපි දිගින් දිගටම බලපෑම් කරත් ගොවි ජනතාව පාරට ඇවිල්ලා කෑ ගැහුවා. ඒ පිළිබඳ කිසිසේත්ම අවධානයට ලක් නොකොට ගමන් කිරීමේ ප්‍රතිවිපාක හැටියට අද අපේ ආහාර මිල පවා අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා මේ ඩොලරිගේ හේතු කොටගෙන අද අපේ රටේ විශාල භාණ්ඩ හිගයක්, ආනනික භාණ්ඩ හිගයක් නිර්මාණය වී තිබෙනවා. එනිසා ආණ්ඩුවකට පැවරෙන මූලික වගකීම් ජනතාවගේ එදිනෙදා ආහාර වේල සහ අනෙකුත් සේවාවන් අවම වශයෙන් සපයා දීමවත් ආණ්ඩුවක වගකීම. හැබැයි දැන් පෙන්눔 කරන්නේම වගකීම මේ ආණ්ඩුවත් මේ පාලකයාත් ඉටු කරන්න අසමත් වී තිබෙන බව. නිසා දේශපාලන ව්‍යාපාර විශාල උද්ඝෝෂණ ගණනාවක නිරත වෙමින් තිබෙනවා මෙම ආණ්ඩුවට සහ මේ පාලකයාට විරුද්ධව. ඒ වගේම අපේ රටේ මෙතෙක් පාරට බැහැපු නැති තරුණ ප්‍රජාවන්, මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් අද පාරට බැහැලා මේ පාලකයාටත් මේ ආණ්ඩුවටත් යන්න කීමින් බල කරමින් තිබෙනවා. හැබැයි මේ පාලකයාත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ ආණ්ඩුවත් අද විවිධ පන්නේ සට කපටවල නිරත වෙමින් තිබෙනවා. නැවත නැවතත් තමන්ගේ අතේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්. දැන් අපේ රටේ මේ ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදය සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම දේශපාලන අස්ථාවරභාවය සමනය කරගන්නේ නැත්නම්. මෙම දේශපාලන අස්ථාවරභාවය සමනය කිරීම සඳහා විවිධ පාර්ශවයන් මේ පිළිබඳ යෝජනා අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම පහුගියද ඔබ දකින්න ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රකාශයට පත් කරලා තිබුණා අන්තර්පාලනයක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනැගින්නේ ඔහුගේ අග්‍රාමාත්‍ය ධූර යටතේ කියලා. ඒ නිසා මේ අයියා මලෝ පුතාලා අපේ මොනතරම් සේ විකල්තාවයකින් මොනතරම් මානසික වියවුලකින් කටයුතු කරනවද කියන එක පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලබන ප්‍රකාශ හරහා. එනිසා ඔවුන් අඩුම තරමේ මානසික තුලිතතාවයක්වත් ඔවුන් සතුව නැහැ මේ අර්බුදය විසඳා ගැනීම කෙරෙහි කියන එක තමයි අපිට පෙන්වුම් කරමින් තිබෙන්නේ. එනිසා මේ අර්බුදය විසඳා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හැටියට මා හිතන දැන් රටේම විශාලම ඉල්ලීම බවට පත් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි, මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි,
කෙටි කාලික අන්තර්පාලන ආණ්ඩුවක් ගොඩනගා මැතිවරණයක් කරා ජනතාවට නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථාව දී යුතුයි කියලා. ඒක බැලුමට සාධාරණ විසඳුම් යෝජනාවලියක් ලෙස දැනුණා. අපි කවුරුත් දන්නවා අන්තර්වාර පාලන කියලා ආණ්ඩු නැහැ. සභාග කියලා ආණ්ඩු නැහැ. නේද? ඒ වගේම සර්වපාක්ෂික කියලා ආණ්ඩු නැහැ. පිහිටවන්නේ ආණ්ඩු. එතකොට ඒ ආණ්ඩු වලට එකතු වෙන පාර්ශ්වයන් අතර එකඟතාවයකට එනවා මේ ආණ්ඩුව අවුරුද්දක් පමණක් හෝ මාස 6ක් පමණයි වළංගු වෙන්නේ කියලා. ඒක සම්මුතිය. ඒ සම්මුතිය ඕන වෙලාවක ඒ එකතු වෙන පාර්ශ්වයන්ට බිඳින්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය තිබෙන ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තු යෝජනා සම්මතය සිදු කළද ජනාධිපතිවරයා විසින් විසිරුව හැරීමේ තීන්දුව ගත යුතුයි. ඒ නිසා ආයෙත් අන්තර්පාලන ආණ්ඩු එහෙම නැත්නම් සභාග ආණ්ඩු සර්වපාක්ෂික ආණ්ඩු මේ හැම එකක්ම රඳා පවතින ජනාධිපතිවරයා මත ඔබ කියන්නේ ඔහු විශ්වාස කළ හැකිද? ඔබට මතකයි පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඔවුන්ගේ മന്ത്രി කණ්ඩායමක් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරනවා මෙවැනි අන්තර්පාලන ආණ්ඩුවක් පිළිබඳව. හැබැයි ඒ සාකච්ඡා කරලා එළියට එනකොට පහුවදා මොකද කරන්නේ? ඔවුන්ගේ පක්ෂයෙන් සාන්ත බණ්ඩාර අරගෙන අමාත්‍ය ධූරයක් ලබා දෙනවා. ඊළඟ රාගවන් අරගෙන අමාත්‍ය ධූරයක් ලබා දෙනවා. ඒ නිසා ඒ සාකච්ඡා මේස පවා හැඩලු ලක් කරන සැලකිලිට වාජනෙ ලක් නොකරන වියරු විකෘති මනස සහිත ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඒ නිසා අප කිසිසේත්ම මෙම ජනාධිපතිවරයා මෙම පුටුවේ තබාගෙන යෝජනා කරන ලබන අන්තර්පාලනයකට අපි එකඟවන්නේ නැහැ. මොකද ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම් බවට පත් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලා. ඒ නිසා හැබැයි දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ රට මොනතරම් අස්ථාවර භාවයකට පත් වුණත් ජනතාව තුළ මොනතරම් වියවුලක් නිර්මාණය වුණත් ජනතාවට මොනතරම් ජීවත් වීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබුණත් රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටුණත් ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරමින් තිබෙන්නේ තමන්ගේ අතේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් මුළු රටක මුළු ජනතාවකුත් අතුරු අන්තරාකාරී තත්ත්වයකට මේ පාලකයන් විසින් හෙළලා තිබෙනවා තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ තව දුරටත් මේ බලය මත දුවන මේ අයියා මලෝ පුතන්ඩිලාගේ පාලනය මම හිතන්නේ මේ රටේ ජනතාව අවසන් කළ යුතුයි. අපිට ඇතිතරමට අත්දැකීම් වලින් ඇතිතරමට කරුණු වලින් පෙන්눔 කරලා තිබෙනවා මෙම පාලකයන් අපේ රට ගොඩන ගන්නත් ජනතාවගේ මූලික වමනාවන් ඉටු කරන්නත් අසමත් බව. ඒ නිසා අපේ යෝජනාව වෙන්නේ 1 මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. 2 මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි. 3 අනතුරුව ඉතාම සීමිත කාලයකට පාර්ලිමේන්තුවේ යම් අන්තර්පාලනයක් ගොඩනැගිය යුතුයි. ඉතාමත් ඉක්මනින් මහා මැතිවරණයකට යා යුතුයි. මොකද ජනතාවට නව ජනවරමක් කරහා නව පාලනයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දීමකින් තොරව මේකට ස්ථාවර විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකට ස්ථාවර විසඳුම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලබා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීම. ජනාධිපතිවරයා ඉවත් වන්නේ නැත්නම් කළ යුතු වන්නේ මා හිතන්නේ ජනතාවගේ ජනවරමේ බලය පාවිච්චි කරන්න ඕන. ඔහු විවස්ථාවේ වගන්තිය ඇතුලේ ජනාධිපති මන්දිරයේ බංකරයක් ඇතුලේ හතර වටේ වැට කඩළු දාගෙන ඔහු පාලනය කරන්න සූදානම් වෙනවා නම් ඒ කිසිසේත්ම සාර්ථක පාලනයක් නෙවෙයි. ඔබ හිතන්න රටක නායකයෙක් ඉන්නව එළියට බහින්න බැරි. රටක නායකයෙක් ඉන්නව ජනතාව ආමන්ත්‍රණය කරන්න බැරි. රටක නායකයෙක් ඉන්නව ජනතාවට මුණ ගැහෙන්න බැරි. රටක නායකයෙක් ඉන්නව රාජ්‍ය ආයතනක ප්‍රධානීන් මුණ ගැහෙන්නේ නැති. රටක නායකයෙක් ඉන්නව නේද? ජනාධිපති මන්දිරේ බංකරයක කොටු වෙච්චි. ඔවුන්ට මේ රට පාලනය කරන්න බෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ තව දුරටත් මේ විවස්ථාවේ වගන්තිය තුලේ හිර වෙලා විවස්ථාවේ වගන්තිය තුලින් බලය තහවුරු කර ගැනීම සඳහා දරන මේ ප්‍රයත්නය නතර කළ යුතුයි. ඒට කිසිසේත්ම මේ රටේ ජනතාව ඉඩ ලබා නොදිය යුතුයි. මොකද රටක නායකයා බංකරයක ඉඳන් රට පාලනය කරන්න යන්නේ. හතර වටෙන් ත්‍රිවිධ හමුදාවන් යොදාගෙන අපි දන්න මේ වන විටත්
මොනරාගල ප්‍රදේශ හමුදා අනුකණ්ඩයන් කොළඹ ගෙනල්ලා තිබෙනවා. දඹුල්ල ප්‍රදේශ හමුදා අනුකණ්ඩයන් කොළඹ ගෙනල්ලා තිබෙනවා. විවිධ සන්නාහ සන්නද්ධ රථ කොළඹ ගෙනල්ලා එවැනි බංකරයක් තුළ ජීවත් වෙමින් රටක් පාලනය කළ යුතුද? එනිසා මේ රටත් මේ පොදු ජනතාවත් මේ පත් කරන මෙවැනි වියවුලකට පත් නොකොට මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. ඉවත් වන්නේ නැත්නම් තවත් ජනතාව පාරට බැහැලා මේ පාලකයා එළවීම සඳහා උද්ඝෝෂණය කළ යුතුයි. විශේෂයෙන්ම අපේ වෘත්ති සමිති ව්‍යාපාරය අනිකුත් වෘත්ති සමිතිත් එක්ක ඒකාබද්ධව විශාල වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගණනාවක් රැස් කරලා තිබෙනවා. අපි දන්නවා මේ ජනාධිපතිවරයා පාරේ ජනතාව ඇවිද්දට උද්ඝෝෂණය කරාට අඬගාලා කිව්වට අහුම්කම් දෙන්නේ නැත්නම් මේ මුළු රාජ්‍ය යාන්ත්‍රම අඩපණ වීමෙන් විතරයි ඔවුන් අහුම්කම් දෙන්නේ. ඒ නිසාම අප දන්නා පරිදි අපේ වෘත්ති සමිති ව්‍යාපාරයත් තව වෘත්ති සමිති ගණනාවකුත් ඒකාබද්ධව හෙට සමස්ත මහා වැඩ වර්ජනයක් ඇඳවලා තිබෙනවා. ඒ වගේම රට පුරා සෑම නගරයකම විශාල උද්ඝෝෂණ මාලාවක් අපි සූදානම් කරලා තිබෙනවා. අපි මේ රටේ පොදු ජනතාවට ආරාධනා කරන්නේ මෙවැනි විකෘති මනසත් සහිත මිනිහෙක් විවස්ථාවේ වගන්තිය ඇතුලේ එල්ලිලා මේ පාලනය කිරීම සඳහා දරන ප්‍රයත්නය නතර කළ යුතුයි. ඒ සඳහා ජනතාවගේ බලය, ජනතාවගේ හයිය මේ වෙලාවේ උපයෝග කරගත යුතුයි. ඒ විතරක් නෙවෙයි. අනතුරුව ජනතාවට නව ජනවරමක් කරා නව පාලනයක් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී යුතුයි. මොකද ඔවුන් කියනවා ඔවුන්ට ජනවරම තිබෙනවා. ඔවුන්ට කැමැත්ත ලබා දී තිබෙනවා. ඔවුන්ට ඡන්ද ලබා දී තිබෙනවා. ඔවුන්ට 69 ලක්ෂයක් ඉන්නවා. ඒවා අතීතයේ. එනම් වහම වර්තමාන ජනතාවට තිබෙන ජනවරම මන බැලිය යුතුයි. අද ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ පවුල යම් මැතිවරණ තරඟ වදින්නේ නම් ඔවුන්ට හිතා ගන්න පුළුවන් ඔවුන්ට ජනතාවගේ ජනවරමේ කොච්චර අංශු මාත්‍රද ඉතුරු වී තිබෙන්නේ කියලා. ඒ නිසා එහෙනම් කළ යුතු වන්නේ ජනවරමක් ලබා ගැනීම සඳහා ජනවරමක් ලබාගෙන නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීම. ඒ සඳහා අපි ඉදිරි ක්‍රියාමාර්ග තෝරන්න ලෑස්ති. මොකද මේ පාලකයන් තේරුම් ගන්න ඕන බලයේ තියෙන බංකරය ඇතුළේ නෙවෙයි, බලයේ තියෙන හමුදාවල ඇතුළේ නෙවෙයි, බලයේ තියෙන ජනතාවතේ. ඒ නිසා ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන නේද ජනවරමක් සඳහා නව ජනවරමකින් ආණ්ඩුව පිටවීම සඳහා අවස්ථාව ගොඩනැගී සිටිමු. ඒ ක්‍රියාමාර්ග දෙකේම ජාතික ජනතා විමුක්ති පෙරමුණත්, අපේ ජාතික ජනබලවේගයත්, අපේ වෘත්ති සමිති ව්‍යාපාරයත්, අපේ ගොවි ව්‍යාපාරත්, අපේ තරුණ ව්‍යාපාරත් මේ සියල්ල එකට අපි ඉදිරියේදී විශාල උද්ඝෝෂණ බලපෑම් විරෝධතා රැලි විශාල ප්‍රමාණයක් අපි සූදානම් කරලා තිබෙනවා. මොකද මේ ආණ්ඩුව ජනතාවගේ හෙන්ඩුවෙන් මට්ටු කළ යුතුයි. මේ ආණ්ඩුව තව දුරටත් රට මුළුමනින්ම අස්ථාවර භාවයට පත් කරලා, රට මුළුමනින්ම වියලුකට පත් කරලා, රටේ ජනතාවගේ විශාල ප්‍රමාණයක ආහාර හිගයක් ඇති කරලා තව දුරටත් මේ අයියෝ මලෝගේ නාඩගම මේ රටේ ජනතාව ඉවසා දරාගෙන බලානු සිටීති. ඒ නිසා ඒ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග රැසකට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් මේ පාලකයන් ජනතා බලයෙන් පළවැහැරිය යුතුයි. ඉතින් මේ කරුණු කීපය පිළිබඳව තමයි ඔබට අදහස් ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යම් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එනේ වැඩ වර්ජනය තියෙන්නේ 28 වෙනි දින. අද 26 නේද? 28 වැඩ වර්ජනය තියෙනවා. කලබල වෙන්න එපා. ඉතාමත් ඉක්මනින්. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ෆයිල් විශාල ප්‍රමාණයක් එළියට දානවා. හැබැයි ඒවා සමහර ඒවා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. සමහර ඒවා මේ වන අල්ලස් හෝ දූෂණ කොමිස් සභාවේ තිබෙනවා. සමහර ඒවා මේ වන නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. සමහර ඒවා අධිකරණයේ තියෙනවා. සමහර ඒවා විවිධ ෆයිල් විවිධ ලාච්‍ය ඇතුලේ තංගලා තියෙනවා. සමහර ඒවා අපි ගාව විතරක් තියෙනවා. ඒවත් දැන් අපි පැමිණිලි දාලා තියෙන්නේ. ඒ ෆයිල් අපි දැන්ට කොට විශාල ප්‍රමාණයක් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් ඒවා ජනාධිපතිවරයාගේ සිට ඈත ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, සභාවේ මන්ත්‍රීවරයා දක්වාද ඊළම රාජ්‍ය නිලධාරියාගේ සිට නේද යම් වංචා දූෂණ සම්බන්ධ වුණු රාජ්‍ය නිලධාරීන් පිළිබඳවද යම් ව්‍යාපාරිකයන් පිළිබඳ සියල්ල තියෙනවා. ඒ නිසා ඒවා ටිකක් තෝරලා බේරලා නියමිත පරිදි අපි එළි දක්වන්න. ඉතින් තව දින කිහිපයක් බලාගෙන ඉන්න. ඉතින් බොහොම සතුටුයි. බොහෝ අය ෆයිල් ඉල්ලන ඉතින් හරි සතුටුයි මේ බොහොම මම දැක්ක ෆයිල් දාන්නද කියලා අහනවා නේද?
ෆයිල් තියන් ඉන්නේ කියලා අහනවා. ඉතින් සතුටුයි. හරිද? මොකද ඉස්සර කිව්වේ මොකද්ද? ඉස්සර කිව්ව අපි කිව්ව අසත්‍යය. රාජපක්ෂ පවුල මුදුන්මල් නේද? නිකන් දොහොත් මුදුන් තියා වන්දනාමාන කරන්න පුළුවන් පවුලක් හැටියට තමයි බොහෝ අය අර්ථකථන කරමින් හිටියේ. හැබැයි සියලු දෙනාට මේ පවුල හොරණ අඩයක් බවට අද පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා ඒ පවුලෙත් ඒ ආණ්ඩුවෙත් පසුගිය ආණ්ඩුවෙත් ඒ සියලු පිළිබඳ අපි සතුව තිබෙන තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ඉතා ඉක්මනින්ම එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. එළියට දාන්න කියන්නේ දැන්ටම අපරාධ පරිශීලන පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒවා තවත් අපි ඔබ හමුවේ ඉදිරිපත් කරන්න. ඒවත් තියෙනවා. නිදොස් කොට නිදහස් වීම තිබෙනවා. අල්ලස් කොමිසම ඉල්ලාස් කරගත්තව තිබෙනවා. නීති ප්‍රතිපාර්ලිමේන්තුවේ චෝදනා වෙනස් කරපුවා තිබෙනවා. මේ ආදි ගණනාවක් තිබෙනවා. ඒ වගේ අන්තර්ජාලීය ආණ්ඩුව පිළිබඳව මේ වෙනකොට පක්ෂ ගණනාවක් කියනවා මට ඉස්සර කළා තියෙනවා. ජනතා විමුක්තියට ඔබතුමාලගේ මතය මොකක්ද? පළමු කොටම කවර පාලනයක් ගැන හෝ කල්පනා කළ යුතු වන්නේ මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් ඉවත් වීමෙන් අනතුරුවයි. මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව තියාගෙන යෝජනා සාකච්ඡා කිරීමෙන් පළක් නැහැ. පළමු කොටම ජනාධිපතිවරයාත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතුයි. අපි මේ දිනේ වෙනකොට ඉවත් වෙනවා. ඊට පස්සේ අප සාකච්ඡා කරමු. අන්තර්පාලන ව්‍යුහය මොකක්ද? ඒක මොනෝ දිශාවටද යන්නේ? හැබැයි ඔබ තේරුම් ගන්න. මේ පාර්ලිමේන්තුව අද වන විට කිසිදු පාර්ශ්වයකට බහුතරයක් නැහැ. කිසිදු පාර්ශ්වයකට. අද ගත්තොත් මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ පාර්ශ්වයන් 5ක් ඉන්නවා. එකක් ආණ්ඩුවේ ඉතිරි වූ කොටස. දෙක ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ කොටස. තුන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම. හතර අපේ කණ්ඩායම. පහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ කණ්ඩායම. ඒතර මේ ප්‍රධාන පහක් කණ්ඩායම් පහක් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එතකොට මේ කණ්ඩායම් පහ පොදු එකඟතාවයකින් ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුව හැදිය හැකි වන්නේ මේකේ ඇතුළේ ඉන්න කණ්ඩායමෙන්. ඉතින් මේ කණ්ඩායමෙන් අපි කුඩා ප්‍රමාණයක් අපි 3 දෙනයි. අනිත් අය 222ක්. ඉතින් හැදෙන ඕනෑම ආණ්ඩුවක් ඇතුළේ අපි කුඩා කණ්ඩායම. හැදෙන ඕනෑම ආණ්ඩුවක් අපෙන් පිටස්තර මා කියලා දර බල කඳවුරු වල කාගේ හරි වමනාවට සකස් වෙන ආණ්ඩුවක්. ඒ නිසා මා හිතනවා එවැනි ආණ්ඩුවකට අපි ඇතුළත් වෙනවද නැද්ද කියලා වෙනම තීරණයක් ගන්න. විශේෂයෙන් ඒ සියල්ල සාකච්ඡා කළ හැකි වන්නේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් ඉවත් වීමෙන් තීන්දුවක් ගන්න ඕන විතරයි. එහෙම නැතුව ඒ කිසිවක් සිදු නොවි අනිත් සාකච්ඡා කල් මැරීම සඳහා දරන ප්‍රයෝගයක් විතරයි. ඒ නිසා එවැනි සාකච්ඡාවන්ට අපි සම්බන්ධ වන්නේ නේ. ඔහු මා ඒකයි කිව්වේ. ඔහු තවදුරටත් මේ ව්‍යවස්ථාවේ වගන්තිය ඇතුළේ හිර වෙලා ඉන්න එපා. පාරට බහලා බලන්න. අඩුම තරමේ තමන්ගේ මේසෙ උඩට එන බුද්ධියන්සේ තොරතුරු වාර්තා දිහා බලන්න. ඒ වාර්තා ඇතුළේ පෙන්눔 කරමින් තිබෙනවා විවස්ථාවේ තියෙන බලයට වඩා මහජන බලය ලොකුයි. ඉතින් මහජනයාගේ බලය ඇතුළේ Tamante උරුම වී තිබෙන තැන ඔහු තේරුම් ගත යුතුයි. ඔහු තේරුම් ගන්න. මම දැක්කා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බහින කණ්ඩායම තේරුම් ගන්න. හලාවත කණ්ඩායම බැස්සා පාරේ යන්නත් බැරුව. අනුරාධපුරේ කණ්ඩායම බැස්සා මිනිස්සු හු කියලා එළෙව්වා. මම දැක්ක පහුගියදා කොටුවේ පිට කොටුවේ ගියා 40ක වගේ කණ්ඩායම. ඊට පස්සේ දැන් මේ දවස්වල නිදාස් චතුරාර්ය සිටිය තව 35ක වගේ කණ්ඩායම. ඒක තේරුම් ගන්න පුළුවන්. උට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ට ජනතාවගේ කැමැත්තේ ප්‍රමාණය. එනිසා තමයි කියන්නේ විවස්ථාවේ වගන්තුල ජනාධිපතිතුමා ඉල්ලා හිටින්න එපා. ජනතාවගේ ඇත්ත හඬට වුන්කම් දෙන්න. ඇත්ත හඬ පිළිබඳ සැකයක් තිබෙනවනේ. නැවත ජනතාවගේ ජනමතයේ උරගා බැලීම සඳහා නේද ජනවරමකට අවස්ථාවක් සකස් කරා. එතකොට උට තේරුම් ගන්න පුළුවන්. ඔය 69 ගැන තෙපර බාන 69න් අංශු මාත්‍රයක් විතරයි. ඔව් සහෝගේ කඳවුර වටා ඉන්නේ බව තේරුම් ගන්න පුළුවන් වේවි. මේ අවස්ථාවේ ගත්තාම ජනතා විමුක්තිය මොකද ඉදිරි වසර මා කියන්නේ ඔය ඡන්දයකට යන්න නම් යන්නේ බිලියන 13යි. රුපියල් බිලියන 13යි. පහුගිය ජනවාරි මාසේ 5 වෙනිදා බැසිල් රාජපක්ෂගේ පැකේජ් එක රුපියල් බිලියන 239යි. හරිද? ඒක මා දැක්ක ගොඩක් මාණ්ඩලික සේවන නිලධාරීන් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඔවුන් නැටුප් නැතිව වැඩ කරන්නත් ලෑස්ති කියලා. ඒ වගේම මේ තියෙන තත්ත්වයේ අඩුම තරමේ මාස එකමාරකවත් ස්ථාවර ලෙස විසඳෙනවා. නිකන් හිතුවා. දැන් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? පහුගිය අප්‍රේල් මාසේ 3 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනකොට බොහෝ අය බලාපොරොත්තු වුණා එදා විසඳෙයි කියලා.
ඒකේ ඇතුලේ විසඳින්නේ නැහැ. මතක තබා ගන්න. ඊට පස්සේ ඊළඟ පාර්ලිමේන්තු වාරය හිතුවා ආයෙ විසඳෙයි කියලා. දැන් ඊළඟ පාර්ලිමේන්තුවේ මේ මාසේ 4. එතකොටත් මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා. ඒ නිසා මේ අස්ථාවරභාවයෙන් ස්ථීර ලෙස ස්ථාවරභාවයකට එන්න නම් ජනතාවගේ ජන කැමැත්තෙන් නව පාලනයක් ගොඩනගා ගත යුතුයි. ඒ ගොඩනැගෙන පාලනයට අනිවාර්ය ලෙස ජනතාව අවස්ථාවක් ලබා දෙනවා අවුරුද්දක් එකහමාරක් මේ ප්‍රශ්න විසඳීම සඳහා. දැන් මේ පාර්ලිමේන්තුවේ මොන ආණ්ඩුවක් ඇදුවත් ජනතාව පහුවෙදා විසඳුම් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ප්‍රශ්න විසඳීම සඳහා නම් වුන් ජනවරමක් ලබා දෙන්නේ යම් පාලනයකට. ඒ පාලනයට නිශ්චිත වශයෙන් අවුරුද්දක එකහමාරක විරාම කාලයක් ලැබෙනවා. අන්නේ විරාම කාලය තුළ තමයි මේ ආර්ථික අර්බුද විසඳිය හැකි වන්නේ. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් ස්ථීර ලෙස මේ දේශපාලන අස්ථාවරභාවය අවසන් කොට දේශපාලන ස්ථාවරභාවයක් නිර්මාණය කළ ගත හැකි වන්නේ ජනතාවට තමන්ගේ කැමැත්තෙන් ආව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීමෙන් විතරයි. එතනින් එහා මේ පාර්ලිමේන්තුව හදනව පිළිගන්නවා ජනතාව පිළිගන්නේ. මේ ඉන්න කෙනා අයින් කළා තව කෙනෙක් අකමැති දානවා. මේ ඉන්න ඇමතික දැන් එක කැබිනට් මණ්ඩලයක් අයින් කළා කැබිනට් මණ්ඩලයක් දැම්මනේ. ජනතාවට දැනිලවත් හුලම් පොදක දැනිලක් දෙන්නලා නේ. නේද? දැන් හිටපු කැබිනට් මණ්ඩලය අයින් කළා කැබිනට් මණ්ඩලයක් පත් කරා. නමුත් ජනතාව ඒක පිළිගන්නේ නැහැ. දැන් ඔය අගමැති අයින් කළා තව අගමැති කෙනෙක් දානවා. පිළිගනීද? ඒ නිසා තව දුරටත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ සඳහා විසඳුම් හෙවීම කාලය කල් දැමීමක් විතරයි. ඒ නිසා ඇත්තටම කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව පොදු එකඟතාවයකට එනවා. අපි මාස 6න් ජනතාවට අවස්ථාවක් ලබා දෙමු. මේ මාස 6 සඳහා මෙන්න මේ වැඩ පිළිලක් යමු කියලා මම හිතන්නේ සමාජයත් යම් ප්‍රමාණයකට සංසුන් වේවි. නේද? රයිට් එහෙනම් මාස 6 යනවා. මොකද ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරමක් ලැබුණොත් ඒ ජනවරම ඇතුළෙම ගෝඨාභය රාජපක්ෂගේ තට්ටු කැපිලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂගේ තට්ටු කැපෙනවා ජනවරමේ. දැන් ඔහු නැවත කියන 69ක් ගැන. එදාට බලා ගන්න පුළුවන් ඔහු ගාව තියෙන කොච්චර අංශු මාත්‍රයක්ද කියලා. ඒ ජනතා බලයෙන්ම තමයි ගෝඨාභයගේ තට්ටු කපන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසාම අපි හිතනවා ඒක තමයි තියෙන පාර. හැබැයි ඒකට යන්න යම් කාලයක් ගත වෙනවා නම් නිශ්චිත වශයෙන් කවදද යන්නේ කියලා තීරණය කරලා ඒ කාලෙට ගැලපෙන ආකෘතියක් අපි කතා කරමු. ඒකට අපි එකඟයි. ඒ කියන්නේ මේ වකවානුවේ දැන් මුදල් වාක්‍යයක් ඇදලා මැතිවරණයට යන්න බැහැ කාරණා මත වුණොත් ඒක බොරුවක් නේ. බිලියන 13යි නේ. මම කිව්වේ ජනවාරි මාසේ 5 වෙනිදා බැසිල්ගේ පැකේජ් එක බිලියන 39යි නේ. දවසක භාණ්ඩාගාරයට එනවනේ බිලියන 5ක්. හරිද? ඒ නිසා මේ අර වැඩේ මගහරින්න හදන තර්ක මිසක් ඇත්ත තර්ක නෙවෙයි. ඒ වෙනත් බුදවන මම අර ඔබතුමාගේ මොකද වැඩ පිළිවෙල මේ වර්ෂයේ කරලා යම් වැඩ පිළිවෙලක් තියෙනවා මේක කරන්නේ නැත්නම් මේ රට ගෙනියන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඔව්. ක්‍රමවේදය අපිට රට ගැන ජනතාව ගැන හැඟීම තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ යෝජනාව කරන්නේ. පළමු කොටම ජනාධිපතිවරයා සාහන්දිවත් විය යුතුයි. අනතුරුව කෙටි කාලයකට නව ජනවරමක් කරා පාලනයක් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී යුතුයි. ඊට පස්සේ මේ රටේ ආර්ථිකයේ ගැටලු විසඳන්න අපිට දෙන්න අපි විසඳනවා. අපිට විශාල බල විශ්වාසයක් තිබුණා අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. හරිද? අපේ ආර්ථිකයේ තියෙන ICU එකේ ඉන්න ලෙඩා අපිට නෝමල් බෙඩ් එකට ගේන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත. නෝමල් බෙඩ් එකේ ඉන්න ලෙඩා තවත් කාලයක් ඇතුළත අපිට ගෙදර ගෙනියන්න පුළුවන්. තවත් කාලයක් ඇතුළත ඒ ගෙදර යාට සුරක්ෂිත ජීවිතයක් හදන්න පුළුවන්. ඒ නිසා අපි ක්ෂණික කෙටි කාලීන මැද කාලීන ආර්ථික සැලසුමක් හදලා තිබෙනවා. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මූලික ප්‍රශ්න ටික ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීම අපි ආරම්භයේදීම කෙටි කාලයක තුලට කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ ඔබතුමා මේ බෞද්ධය ගැන කතා කරා. දැන් මේ බෞද්ධය ගැන අපි දැක්කා ගම්බින මාංශකට්ටාවේදී අංකගණිතේ භාවිත කරලා 120ක් ඉන්න කාරණාව ගැන පෙන්නලා දෙනවා. මේ ගැන ඔබතුමාගේ මම දන්නේ අපි ත්‍රාතකයක් දෙන්නේ අපි වග කියන්නේ අපේ තුන් දෙනා ගැන. අනිත් අය අද එකක් කියලා හෙට මොනව කරයිද දන්නේ නැහැ. ඔබ හිතනවාද මේ විශ්වාස කරන්න පුළුවන් කියලා? කොහොමද මේ අංකගණිතේ පැහැදිලි කරලා ඔබතුමාට දැනීමක් තියෙනවද පාර්ලිමේන්තුවේ? මොකද? දැන් මේ අංකගණිතේ 120ක් ඉන්නවා කියලා කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් අපි දන්නේ නැහැ. හරිද? ඔය මිනිස්සුන්ගේ හැටි ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? එහෙට මෙහෙට කේවල් කළා සල්ලි වලට විකිනෙන මිනිස්සු. අමාත්‍ය දූරට නියෝජ්‍ය අමාත්‍ය දූරට විකිනෙන මිනිස්සු. වරප්‍රසාද වරදාන වලට විකිනෙන මිනිස්සු. ඒ මිනිස්සු ගැන මට සහතිකයක් දෙන්න පුළුවන්ද?
අද ඉන්න පැත්තේ නෙවෙයි හෙට ඉන්නේ මේ ආදී. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ කට්ටියගේ මේ ජනතාවට මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය බෙදීමට ප්‍රධාන සාධකයක්. ඡන්දය අරගෙන එක පක්ෂයෙන් එනවා තව ටික කාලෙකින් අනිත් පැත්තට පනිනවා. ආයේ මේ පැත්තෙන් අනිත් පැත්තට පනිනවා. ඒ නිසා 120ද 115ද 150ද පිළිබඳ අපිට නම් සහතිකයක් දෙන්න බෑ. ස්ථාවර ලෙස මේ ආණ්ඩුව පරාජයටපත් කිරීම සඳහා විශ්වාස භංගයක් එනවා නම් ඒ විශ්වාස භංගයේදී අපේ മന്ത്രിවරු තුන් දෙනා ඉන්නවා. මට සහතික කරන්න පුළුවන් ඒ තුන් දෙනාගෙන විතරයි. විශ්වාස භංගය කියන්නේ මේ වෙනකොට කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ ගම්මගේ මාත්‍යාර කියන ආකාරයට සති දෙකක් කාලයක් දීලා තියෙනවා කියන අකමැතිවලට ඉවත් වෙන අගවැඩිලා ඒවයින් ඒගොල්ලෝගෙන් අහන්න උන්නේ සති දෙකද තුනද අපිට නම් අදාළ නැහැ. අපි බලන්නේ පාර්ලිමේන්තු විශ්වාස භංග යෝජනාවක් කියන පළවෙනි වෙලාවේදී නම් අපි අපේ සහාය ලබා දෙන විශ්වාස භංග වෙන්නේ. මේ කම්මපිල තමතුම කියනවා මේ පොහොට්ටුවෙම මේ අගමැති කෙනෙක් තෝරලා ගන්නවා කියලා. මොකක් වෙයිද? ජනාධිපති පොහොට්ටුවේ අගමැති පොහොට්ටුවේ එන්න බලාගෙන ඉන්න අගමැති පොහොට්ටුවේ දැන් ඉන්නේ ඇමතිවරු පොහොට්ටුවේ නේද? ඉතින් ඔය මොන විකාර රූපී වැඩක් කරත් අද මේ රටේ ජනතාව පිළිගන්නවාද? ඒකයි තියෙන ප්‍රශ්නේ. අද ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නේ මේ පාලකයා සහ මේ පාලනය පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒකට තියෙන එකම විසඳුම තමයි මේ පාලකයා සහ පාලන ජනතාව පිළිගන්නේ නැත්නම් ජනතාවට පිළිගත හැකි පාලනය සහ පාලකයා පිළිපා ගැනීම සඳහා අවස්ථාව ලබා දී. එතනින්ම විතරයි මේ ප්‍රශ්නේ කෙලවර වෙන්නේ. අපි දැක්ක පෞද්ගලික මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන අමතතු මේ යාගේ මන්ත්‍රී ධූරයයි මේ විපක්ෂ නායක දෙකම දන් දෙන්න ඕනේ කියලා. මොකටද දන්නේ? මම දන්නේ ඇයි එච්චර දානමේ පුණ්‍ය කර්මයකට හිත ගිහිල්ලා තියෙන කියලා නම් මම දන්නේ නැහැ ඇත්තටම. දැන් මේ වෙනකොට රට පුරාම දැන් මේ යන්න කියලා කියනවා මේ අගමැතිලට ගන්න කියලා කියනවා. නම් අගමැතිවරයා කියනවා නෑ මට තාම හයිය තියෙනවා. ඔබට මෙන්න මේ වගේ මම අදෝදෙත් මේ එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා. මේ කාරණා කියන්නේ මොකද්ද මේ දීකි ඉන්නේ ඇයි මේ? අනේ අපි කවුරුත් වයසට යනවා. අපි හැම කෙනාගේම වයසට යාමදී අපි මානසික තුලිතාවයත් අපේ ශාරීරික තුලිතාවත් බිඳ වැටෙනවා. ඒක ස්වභාවිකයි. මේ අර ඉන්විසිබල් හල්ක් නෙවෙයිනේ. ඔව් තේරුම් ගන්න එපානේ. මේ හල්ක් නෙවෙයිනේ අපි දන්නවනේ. ඉතින් මම හිතන්නේ නිසා අපේ දෙමව්පියෝ තේජිත වයසේ ගිහලා තියෙනවා. අපේ දෙමව්පියෝ විදිහට අවදින අවස්ථා අපි දැකලා දකිනවා. මේ තවත් ගොඩක් ජේෂ්ඨ පුරවැසියන්ගේ ශාරීරික දුබලතාවයන් අපි දකින්න එක ස්වභාවිකයි. ඒ නිසා මම හිතන්නේ එතුමා ගැන මැනගන්න. හරිද? ඒ නිසා දැන් තියෙන්නේ මේ ඇඟේ හයිය තියනවද දුවන්න පුළුවන්ද කියන එක නෙවෙයි. නේද? එහෙමනම් අපිට හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් ගෙනල්ලා අගමැතිකම දාන්න පුළුවන්. මෙතන මේ ඇඟේ හයිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ජනතාව ඕගොල්ලෝ පිළිගන්නේ නැහැ. රාජපක්ෂලත් රාජපක්ෂගේ පවුලත් මේ රටේ මහජනක දීපල හොරකම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් ධනය රැක්ස් කරගත්තු බව රටේ ජනතාව දන්නවා. අපි මේ රටේ ජනතාවට දශක ගණනාවක් තිස්සේ කිව්වා හොරු රටක් හදන්නේ නැහැ කියලා. මේගොල්ලෝ හොර පවුලක් කියලා. දරුවෝද බිරිඳද මස්සිනාලාද නෑනලාද මේ ඔක්කොම හරිද අර මස්වැදල්ලක් වටේ වහන කපුටු රැලක් වගේ මේ රටේ මුළු මහා ජාතික ධනේ සාරය උරාගත්තු පවුලක්. ඔන්න ඔය පවුලට යන්න කියලා කියන්නේ. දුවන්න පුළුවන්ද ඇඟේ අයියේ තිනවද බොඩි බිල්ඩර්ද කියලා නෙමෙයි අහන්නේ. ඒක තේරෙන්නේ නැති තරමට මා කලින් කිව්ව එකයි මානසික සමතුලිතතාවය බිඳිලා තිබෙනවා. පව්. ඊටම ග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මේ පාර්ලිමේන්තු මූල්‍ය බලය ලබාගත යුතු මේ කමිටු පත් කරලා මේකට තරුණයන්ව නියෝජනය කරන්න ඕනේ කියන කාරණාව ගැන කරුණු පැහැදිලි කරනවා. වැඩේ තියෙන්නේ මේක විවස්ථාවෙන් විස ගන්න පුළුවන් නීති වලින් විස ගන්න පුළුවන් හොඳයිනේ. හැබැයි මෙතන තිබෙන්නේ නීති පිළිබඳ ප්‍රශ්නයක් විවස්ථාව පිළිබඳ බලය ප්‍රශ්නයක් මූල්‍ය බලය තියෙන කොතනද කියන ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන එකක් තියෙනවා ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. එකේ ආර්ථික ප්‍රශ්නේ. දෙක මෙතන දේශපාලන අස්ථාවර භාවයක් තියෙනවා. ඒ දේශපාලන අස්ථාවර භාවයට විසඳුම යන්න ඕනේ. නැතුව මේ විවස්ථාවේ වගන්ති නීති අනපනත් කමිටු සභා කාරක සභා ආංශික සභා මොනවද මේ මහ පොළොවේ ඇත්ත මිනිස්සු මුහුණ දෙලා තියෙන ප්‍රශ්න පිළිබඳවත් ඇත්ත ජනතාවගේ විරෝධය සහ හැඟීම් පිළිබඳවත් අබමල් රුණකවත් අවබෝධයක් නැති නායකයෝ ඔය වගේ ඉතින් වගන්ති කියව කියව ඉන්නවා. අපි දැක්ක පොඩ්ඩක් මේ අංකල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවරු වන්දේ ආලේයාලේ අරගල බොවිත. ඒ අනවසරට බැරක්ක දාලා දැන් තියෙන බැරක් වල කවදාවත් නොදකපු පැත්තක් තිබ්බනේ උල් ගහලා තියෙන එක. මේ කොතනද මේ ඉඳලා? ඒක තමයි ජනාධිපතිවරයා තවත් විශ්වාස කරන්නේ බැරක්ක වටේ මාර්ග බාධක දාලා හමුදාව තියලා අවියමෝරගත්තු සෙබළු බැරක්ක ගාව හිටවලා තියලා
තමන් බංකරයකට හැංගිලා රට පාලනය කරන්න. ඒකට මේ පෙන්නුම් කරන්නේ. ඒ නිසා මම කලිනුත් කිව්වේ එහෙම රට පාලනය කරන්න බෑ. එහෙම රට පාලනය කරන්න හදපු ලෝකේ හැම නායකයම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනතාව පාරට ඇදලා දාලා තියෙනවා. ඒ නිසා ඔය වැනි දේවල් නෙමෙයි පාලනය කරන්න බෑ. ඒ වගේම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මූලික අයිතීන් මේ පිළිබඳ අබමල් රොණකෝ හැඟීමක් තිබෙනවා. මෙවැනි දේ වුන් කරන්නේ නේ. නේද? මාර්ග බාධක වල කම්බි දාලා උල් දාලා මිනිස්සුන්ට තුවාල වෙන්න නේද? ඒ විදිහේ නිකන් නොනිල ඝාතන සංස්කෘතියකට අවශ්‍ය නිදක් හදන්නේ නේ. ඒ නිසා මේ ඔක්කොගෙන් පෙන්වු කරන්නේ මේ ජනාධිපතිවරයාගේ වියරු මනසේ ස්වභාවය. ඔව් වියරු මිනිහෙක්. ඒක තමයි පෙන්වු කරන්නේ. එහෙනම් හොඳයි බොහොම දෙනාට තව නැහැ නේද ප්‍රශ්න නැහැ නේද? එහෙනම් බොහොම ස්තුතියි.